නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපට ලැබුණු වටිනාම දේ තමයි තිසරණේ. අපි කුඩා කාලයේ සිට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියමින් සිටින නිසා අපිට මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඔබ දන්නවා උන්වහන්සේ මුලින්ම පහළ වෙලා වැඩ සිටිද්දී උන්වහන්සේට විලඳ මී පිඬු පූජා කළා. තපස්ව බල්ලුක වෙළඳ දෙබෑයන්. ඊට පස්සේ වුන් සරණ ගියා බුදුරජාණන් වහන්සේව ශ්‍රී සද්ධර්මයේ. සංඝයා සරණ ගියේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වා වදාළ දවසේ තමයි සංඝයා බිහි වුණේ. ඒ තමයි කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේගෙන් තමයි සංඝයා ආරම්භ වුණේ. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ භද්දී වප්ප මහා නාම අස්සජී කියන ඒ පින්වත් ස්වාමින් වහන්සේලා අනාත්ම ලක්ෂණ සූත්‍රය ශ්‍රවණය කළා. ඒ සූත්‍ර දේශනාව අසාගෙන සිටිද්දී උන්වහන්සේලාගේ සිත් කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. රහතන් වහන්සේලා 5 නමක් බිහි වුණා. දැන් බුද්ධ රත්නයේ වැඩ සිටිනවා, ධම්ම රත්නයේ වැඩ සිටිනවා, සංඝ රත්නයේ වැඩ සිටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා යසකුල පුත්‍රයා. යසකුල පුත්‍රයාගෙන් පස්සේ යසකුල පුත්‍රයාගේ යහළුවන් 54 දෙනා. එතකොට යාළුවන් 54 දිනයි යසකුල පුත්‍රයා කී දෙනාද? 55යි. පස්වග භික්ෂුන් වහන්සේලා එක 69යි. බුදුරජාණන් වහන්සේ සමග 61 නමක් රහතන් වහන්සේලා ලෝකේ වැඩ හිටියා මුල්ම කාලේ. එතකොට පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක බවට පත් උනේ යසකුල පුත්‍රයාගේ පියාණන්. මේ සරණ යාම හරි පුදුම සාගත දෙයක්. අවබෝධයෙන් සරණ ගියොත් තමයි පිහිට තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අර 69ක් රහතන් වහන්සේලාට වදාලා, පින්වත් මහණෙනි, යම් දිව්‍ය වූද මානුෂික වූද යම් බන්ධනයක් ඇද්ද, ඒ බන්ධනයෙන් මාත් නිදහස් වුණා, ඔබත් නිදහස් වුණා. ඒ නිසා මේ දිව්‍ය වූද මානුෂික වූද බන්ධනයන්ගෙන් නිදහස් වන මේ ධර්මය ඔබ දේශනා කරගෙන යන්න. චාරිකාවේ හැසිරෙන්න. මේ ධර්මයේ නොඇසුනොත් පිරිහියාවි. ධර්මය ඇසුනොත් අවබෝධ කරන අය පහළ වේවි. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරගෙන ගියා. යම් ධර්මයක් ශ්‍රවණය කරලා රාග ද්වේෂ මොහ සිතෙන් නිදහස් වුණාද, යම් ධර්මයක් ශ්‍රවණය කරලා ඒ අනුව සීල සමාධි ප්‍රඥා වැඩුණාද, ඒ ධර්මයේ කියාගෙන ගියා. ඒ ධර්මයේ කියාගෙන යද්දී ඒ උන්වහන්සේලා වැඩම කළ ප්‍රදේශවල
මිනිස්සුන්ට මේ ධර්මයේ තේරුණා. තේරිලා තරුණ පිරිස් කැමති වුණා අනේ අපටත් මේ වගේ පැවිදි වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න නැත්නම් කොයිතරම් හොඳද කියලා බොහෝ දිනක් අබිනික්මන් කළා. ගීගේ අත්හැරියා. ඊට පස්සේ රහතන් වහන්සේලා මොකද කළේ? ඒ ගීගේ අත්හල තරුණයන්ව රැගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන එනවා. එල්ලකින භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කෙනත් පැවිදි වෙන්න කැමතියි. භාග්‍යතුන් වහන්සේ මේ කෙනත් පැවිදි වෙන්න කැමතියි. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ පිරිස පැවිදි කළේ මුල් කාලේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඈත දුර ඉඳන් මේ එක එක්කිනා එක්කන් එන එක වෙහෙස කරයි. ඒ නිසා ඔබ මේ පළාත්වලම පිරිස් පැවිදි කරන්න උපසම්පදා කරන්න. ඊට පස්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේ අපි කොහොමද මේක කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කෙනා ඉස්සෙල්ලා හිස රැවුල් බාන්න ඕන. ඊවස් අයින් කරන්න ප්‍රථම තුන් සිවුරු ලෑස්ති කරගන්න ඕනේ. උක්කුටියෙන් ඉඳගෙන බැඳගෙන පැවිද්ද ඉල්ලන්න ඕනේ. සිවුරු පෙරෙව්වට පස්සේ එයාට කියන්න තෙරුවන් සරණ යන්න කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඒතකින් පැවිද්ද සම්පූර්ණයි. එපමණකින් උපසම්පදාව සම්පූර්ණයි. ඒකට කියනවා සරණාගමන උපසම්පදා. එතකොට මුල්ම කාලේ මේ තිසරණී තුල තමයි පැවිද්ද තිබුණෙත් උපසම්පදාව තිබුණෙත්. එතකොට මේ තිසරණේ කියන්නේ මහා බල සම්පන්න එකක්. එතකොට පැවිදි තියෙන්නේ කුමක් තුලද? තිසරණේ තුල. පස්සේ තමයි උපසම්පදාවේදී බුදුරජාණන් වහන්සේ ඤත්ති තතුත්ථ කර්මය කියලා විනය කර්මයක් පෙන්වුවේ. එතකොට මේ ඒ තිසරණේ කොච්චර බල සම්පන්නද බලන්න. එතකොට කෙනෙකුගේ නිවන් මඟට උවමනා කරන මූලිකම දේ ලැබෙන්නේ කොතනින්ද? තිසරණෙන්. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච අය ඉස්සල්ලාම ආර්ය ශ්‍රාංගික මාර්ගයට පිවිසුනහම ඔහුට කියන්නේ සෝවාන් වුණා කියලා. සෝතාපන්න වූ කෙනෙකුගේ අංග මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන අන්න තිසරණේ පිහිටලා හරි විදියට. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණා. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති වුණා කියන්නේ ධර්මයේ සරණ ලැබුණා. සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති වුණා කියන්නේ සංඝයාගේ සරණ ලැබුණා. ඒ තෙරුවන් සරණේ පිහිටපු කෙනාට හිරියොතක් ඇති වෙනවා. පවට ලැජ්ජාව බය ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු සීලවන්ත වෙනවා. එතකොට පවට ලැජ්ජාව බයත් එක්ක තමයි කෙනෙක් සීලවන්ත වෙන්නේ. එතකොට මේ තෙරුවන් සරණේ පිහිටලා සිල්වත් වුණාට පස්සේ යාට සෝතාපට්ටි අංග තියෙනවා. මොකද්ද මේ තෙරුවන් සරණේ ආනුභාවය? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් ඔවුන් අපාගත වෙන්නේ නැහැ. පහය මානුසං දේහං. ඔවුන්ගේ ශාරීරිය අත්හැරියාට පස්සේ දේවකායා පරිපූර්ණසන්ති දිව්‍ය ලෝකේ උපදිනවා. එතකොට බලන්න මේ දෙව්ලොව උපදින්නේ කවුද? තෙරුවන් සරණේ පිහිටපු අය. එහෙනම් තෙරුවන් සරණේ පිහිටපු අය ගැලවෙන්නේ මොකෙන්ද? අපායෙන්. එතකොට අපායෙන් ගැලවෙන්න නම් ඒ කෙනාට සරණ ලැබෙන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය ඒ කාලේ ඔක්කොම ඒ හැමෝම උන්වහන්සේව සරණ ගියේ උන්වහන්සේ කවුද කියලා හඳුනාගෙනයි. ධර්මයේ සරණ ගියේ ඒ ධර්මයේ කුමක්ද කියලා හඳුනාගෙනයි. ශ්‍රාවක සංඝයා සරණ ගියේ ඒ ශ්‍රාවක සංඝ පිරිස කවුද කියලා හඳුනාගෙනයි. එහෙම හඳුනාගෙන සරණ ගියාට පස්සේ ඔහුට සරණ තියෙනවා. අපිට පුරුදුනේ කුඩා කාලේ ඉඳලා නිකම්ම කියාගෙන යන්නේ. අපි ඉස්කෝලේදී ඉස්කෝලේ පොඩි ළමයි තමයි සිල් දෙන්නේ.
අපිත් ඉස්කෝලේ පුංචි කාලේ සිල් දීලා තියෙනවා. එතකොට මොකක් හරි වැඩක් පළක් කරන්න හදනකොට කාර්යාලයක වැඩ පටන් ගන්නකොට ආයතනික පටන් ගන්නකොට අපි මොකද කරන්නේ? ඔව් තෙරුවන් සරණ ගිහින් සීල් ගන්නවා. අපි හිතන්නේ මේ වැඩ පටන් ගැනීමේදී කරන්න තියෙන එකක් කියලා. අපි දන්නේ මේ දුගතියෙන් මිදෙන්න තමයි මේ සරණ යන්නේ කියලා. දුගතියෙන් මිදෙන්න මේක දන්නේ. මේ නොදන්නාකම නිසා බොහෝ දෙනෙකුට සරණ නැහැ. මේ සරණ නැති නිසා මරණින් මත්තේ දුගතිය යනවා. ඒ සරණ තියෙන්නේ සුගතිය යන්නේ. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නති ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඔවුන් අපායන්නේ. දැන් සරණ තියෙන්නේ අපාය නොයන්නේ. සරණ නැති නිසා මරණින් මත්තේ නිරේ යනවා. මරණින් මත්තේ තිරිසං අපාය යනවා. මරණින් මත්තේ പ്രേත ලෝක යනවා. මරණින් මත්තේ අසුරයන්ට එකතු වෙනවා. මේ සරණ නැති නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යෑම එහෙමනම් සුළු දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවිතයට ලැබෙන උත්තරීතර දෙයක්. ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ සරණ හා සමාන දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ. එතකොට ඒ ගැන අවබෝධයක් නැත්නම් සරණ ලැබුව කෙනාට සරණ පිහිටන්නේ. සරණ පිහිටන්නේ. සරණ පිහිටන්නේ අක්ෂර උච්චාරණය මත නොවේ. සරණ පිහිටන්නේ ශ්‍රද්ධාව මතයි. එතකොට ශ්‍රද්ධාව තිබුණොත් තමයි ඔහුට සරණ පිහිටන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව මහණෙනි කොතැන්හි දැක්ක යුතුද? ශ්‍රද්ධාව සෝතාපට්ටි අංගයන්හි දැක්ක යුතුයි. ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙන්නේ කොතැනද? සෝතාපන්න වෙච්ච කෙනා තුලයි. එතකොට ඔහු ශ්‍රද්ධාවට පැමිණීම තුල නෙමෙයි ඔහුගේ සරණ ස්ථාවර වුනේ. එතකොට මෙන්න මේ සරණට උපකාරී වන දෙයක් ඔබට මාද මේ කියන්න කල්පනා කළා. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ ගැන අපි ගුණ වශයෙන් නොයෙක් වඩ අපි කතා බස් කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ විස්තර වශයෙන් අපි අහලා හිත පහදවා ගන්නවා. එතකොට හිත පහදවා ගන්නේ කුමක් පිණිසද? බුදුරජාණන් වහන්සේ සරණ යෑම පිණිසයි. සරණ කියලා කියන්නේ පිහිට, උපකාරය, ආරක්ෂාව. මේ ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනාගෙන සරණ යෑමෙන්. එතකොට ධර්මයේ ගුණ හඳුනාගෙන සරණ යෑමෙන් තමයි ධර්මයේ පිහිට ආරක්ෂාව තියෙන්නේ. සංඝයාගේ ගුණ හඳුනාගෙන සරණ යෑමෙන් තමයි සංඝයාගේ පිහිට ආරක්ෂාව තියෙන්නේ. ඉතින් මම අද කල්පනා කළා සංඝයා ගැන ඔබට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේගෙන් ආරම්භ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අතර දිදුලන මාණික්කයක් වගේ මේ දෙව් මිනිස් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පුන් සඳමින් බැබළුණා. ඒ ශ්‍රාවක සංඝ රත්නය අතර අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී සංඝ රත්නය. මම අද කල්පනා කළා ඔබට මහා කස්සප මහරහතන් වහන්සේ ගැන කියා දෙන්න. මහා පින්වන්තයෙක්. බුදුරජාණන් වහන්සේ වගේම රූප ස්වභාව දිස් වුණා. රන්වන් පාටින් යුක්ත වුණා. පාරිශුද්ධ සිතක් තිබුණා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලෝකේ කලාතුරකින් සිදුවන දෙයක් හැටියටයි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මේ ලෝකෙට දැනෙනවා. කොහොමද දැනෙන්නේ? මහා පොළව කම්පා වෙනවා. ලෝකාන්ත නරකය එළිය වෙනවා. මහා ආශ්චර්යවත් දේ සිද්ධ වෙනවා. එහෙනම් මේ නොපෙනෙන මේ සිත්පිට නැති මහා පොළවට, සිත්පිට නැති අඳුරට දැනෙනවා. මේ ලෝකේ තිබෙනවා ධාතු ස්වභාවය කියලා එකක්. ඒ කියන්නේ හොඳට හොඳ එකතු වෙනවා. නරකට නරක එකතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී
නිවන් අවබෝධයේ පිණිස පින් කරපු අය බොහෝ දිනක් එකල වාසය කරන්නේ එක්ක බඹලොව එහෙම නැත්නම් දෙව්ලොව. මා හිතන්නේ බුද්ධ කාලේ මිනිස් ලොව ඒ අරහත්ත්වයටපත් වූ බොහෝ රහතන් වහන්සේලා පෙර බඹලොව වෙන්නේ නැති කියලා. ඊතරම්ම උන්වහන්සේලා උපන්දා සිට වගේ විරාගී ජීවිතයක්. මහා කස්සප මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජෙක් වෙලා හිටියේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම වෙද්දී ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මිනිස් ලෝකේ මිනිස් මව් කුසක පිළිසිඳ ගත්තා. බ්‍රහ්මණ පවුලක. ඉතින් මේ මහා පින්වන්ත දරුවාට නම ලැබුණා පිප්පලී කියලා. හරි පින්වත් කෙනෙක්. ඉතින් මුන්වහන්සේ තරුණ වෙන්න ඊතා රූප ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ගිහි ජීවිතයේ කිසිම ඇල්මක් නැහැ. කිසිම ඇල්මක් නැහැ. දැන් මේ දරුවා තරුණ වියටපත් වුණා. දෙමව්පිය කිව්වා මේ දරුවා අසරණ වෙයි මේ විදිහටම හිටියොත්. ඒ නිසා මේ දරුවාට ආවාහයක් විවාහයක් කරලා දෙන්න ඕන කියලා. කල්පනා කරලා කිව්වා අනේ පුතේ කොහොම ඉඳලා හරියන්නේ නැහැ. පුතාට මොනවා හරි කටයුත්තක් කරලා දෙන්න ඕන කියලා. දැන් මේ දරුවාට කිසිම අවශ්‍යතාවයක් නැහැ. බේරෙන්න බැරි තැන සේවකයන්ට කියලා රත්තරන් රුවක් ඇඹෙව්වා. අඹෝල කිව්වා මව්පියවරුනි ඔබ මෙවැනි රුවක් ඇති කෙනෙක් දුන්නොත් මා කල්පනා කරන්නම්. ඊට පස්සේ දෙමව්පියෝ කල්පනා කළා මාගේ පුතු හරි පින්වන්තයි. ඒ නිසා මගේ පුතණුවන්ට ගැළපෙන සහකාරියක් කොහේ හෝ ඇති. ඉතින් මේ පිළිමේ රන් පිළිමේ අරගෙන හැම තැනම අරගෙන යනකොට මදුරට සාගල නුවරට ගෙනිච්චා. වර්තමානයේ ඒක තියෙන්නේ පංජාබේ. ඒ මදුරට සාගල නුවරදී එක 16ක් ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා ඇහුවා මේ කොහෙද මේ ළමයා මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඒකෙන් දැනගත්ත මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ කරුණු කාරණා කතා බස් කරලා ඔන්න විවාහ කටයුතු සිද්ධ කළා. හැබැයි විවාහ කටයුතු සිද්ධ කරන්න කලින් මේ දෙදෙනා හඳුනාගත්තා. හඳුනාගෙන මේ පිප්පලි මානවක කිව්වා නැගණිය මට විවාහෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ මේ හුදකලා වාසයයි. ඒ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු පුරුද්ද මේ. එතකොට බද්දා කාපිලානි ඈත් බ්‍රහ්මලෝ හිටපු කෙනෙක්. ඈ මිනිස් ලෝකෙට ඇවිල්ලා ඈ කියනවා අනේ අයියන්ඩි මටත් විවාහ වෙන්න කිසිම කැමැත්තක් නැහැ. මේ මව්පියන්ගේ බල කිරීමටයි මම මේ කරදරේ පැටලෙන්න යන්නේ. එතකොට කිව්වා එහෙනම් මේ නගණියනේ එහෙනම් අපි දෙදෙනා විවාහයට සුදුසුයි. අපි දෙදෙනා විවාහ වෙලා බ්‍රහ්මචාරි වෙයිමු. දැන් කතා වුණා. විවාහ වුණා. විවාහ වෙලා මේ පිප්පලි මානවක මල් මාලයක් ගෙනාවා. මල් මාලයක් ගෙනල්ලා නිදන යහනේ මැද්දෙන් මල් මහල් ලස්සනට තිබ්බා. තියලා කිව්ව නැගණිය අපිට එක්කෙනෙකුට හෝ රාගසිතක් ආවොත් මේ මල් මාලේ වියලේවා. දෙන්න දෙපැත්තේ සැතපෙනවා. මාලේ වියලෙන්නේ බලන්න මොනතරම් බල සම්පන්න වෘත සම්පත්තියක් ඇති බඹසර සිල් ඇති අය මේ ගිහි ගෙවල් වල වාසය කළාද ඒ කාලේ. මේ කාලේ මිනිස්සුන්ට අදහා ගන්නවත් බෑ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සීලේ ගිහි කාලේ ඉබඳු නම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ කොහොම සීලයක් තියෙන්නේ නැද්ද? එතකොට ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ටිකෙන් ටික මේ ජීවිතය ගැන කලකිරුණා. කලකිරිලා කල් කිව්ව නැගණිය මම විමුක්තිය සොයාගෙන යනවා. එතකොට මෙයා කිව්වා එහෙමයි අයියන්ඩි අපි විමුක්තිය සොයාගෙන යමු. දෙදෙනාම පිටත් වුණා. පිටත් තුලා දැන් බලන්න මේ යුගයේට මේ වායිති නෑ. මේ යුගයේ මිනිස්සුන්ට පිස්සු. එතකොට ඒ යුගයේ මිනිස්සු මේ විමුක්තිය හොයාගෙන යනවා කියන එක මහා වීරියවන්ත වැඩක්. මේ කාලේ විමුක්තිය හොයාගෙන ගියොත් එයාට පිස්සු. කොච්චර වෙනසක්ද? ඉතින් මේ පිප්පලි මානවක අර
බද්දා කාපිලාණියට කියන ඔන්නගනිය ඔබ හරි සුන්දර කෙනෙක්. අපි දෙදෙනා මේ යන ගමන සුදුසු නැහැ. ඔබ ඔබේ විමුක්තිය හොයාගෙන යන්න. මම මගේ විමුක්තිය හොයාගෙන යන්නම්. එතකොට පිප්පලි මානවක දකුණු පසපාරින් ගියා. බද්දා කාපිලාණි පිප්පලි මානවකට වන්දනා කරලා වම් පැත්තින් පිට වෙලා ගියා. බද්දා කාපිලාණි ගිහිල්ලා පරිබ්‍රාජික ආරාමයකට ගියා. එතකොට මේ පිප්පලි මානවක තනියම හිසරවුල් බාලා පට සිවුරක් පොරවාගෙන ඒ මහා ධන සම්පatti පිච්ච මහාසාර බ්‍රාහ්මණ කුලේ කසී සලුවක් පොරවාගෙන සිවුරට මේ ලෝකේ යම් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වැඩ සිටිද්ද උන්වහන්සේ වෙනුවෙන් මාගේ පැවිද්ද වේවා කියලා පැවිදි වුණා. පැවිදි වෙලා දැන් ඉතින් පින්ඩපාත කරගෙන වඩිනවා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මාගේ ශාසනයෙහි අගතනතුරු ලබන මාගේ පුත්‍රයෙක් අද පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ මේ පිප්පලි තරුණයා දැන් මේ භික්ෂුවක් වෙලා ශ්‍රමණෙක් වෙලා එන පාරේ වැඩ හිටියා. එන පාරේ හිටියා. එතකොට එන පාරේ හිටගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේව දැකලා දුටු පමණින් ඈත තියාම මුන්වහන්සේගේ සිත පැහැදුනා. පිප්පලි ශ්‍රමණයන් වහන්සේගේ සිත පැහැදුනා. උන්වහන්සේ කාශ්‍යප ගෝත්‍රයට අයිති. ඉතින් පැහැදිලා ඈත පටන් කියාගෙන ආවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක මම වනාහි ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි සුගතයන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක මම වනාහි ශ්‍රාවකයා වෙමි. තුන්වර කියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැළඳගෙන සිබින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කාශ්‍යපය නැගිටින්න. ඊට පස්සේ කාශ්‍යප නැගිටලා තමන් පොරවාගෙන හිටපු සිවුර ගැලෙව්වා. ගලවල හතරට නැව්වා. නවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ කල මට හිතසුව පිණිස මේ සංගල සිවුරේ මත වැඩ සිටිනසේක්වා කියලා ආසනයක් හැටියට පැනෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආසනයේ වැඩ හිටියා. වැඩ හිඳලා අහනවා කාශ්‍යප දැන් ඔබට සිවුරක් නැණි. බුදුරජාණන් වහන්සේ සංගල සිවුර අතින් ඇල්ලුවා. කාශ්‍යප මේ සිවුර හරි සින්දුනේ. මේ දැන් මහා කාශ්‍යපයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ චීවරය පිළිගන්නාසේක්වා මට බොහෝ කල හිතසුව පිණිස පිළිගන්නාසේක්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යපයන් වහන්සේට අවවාද කළා. ඒ අවවාදය තමයි මහා කාශ්‍යපයන් වහන්සේගේ උපසම්පදා වුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කාශ්‍යප දැන් ඔබට සිවුරක් නෑනේ. මම මේ පොරෝගෙන ඉන්න සිවුර හරි රළුයි. ගොරෝසුයි. ඔබට පුළුවන් ද මේක පොරව ගන්න? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මල් කලඹක් හිස මුදුනේ තබා ගන්නවා වගේ මාය ආදරයෙන් පිළිගන්නෙමි කිව්වා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිවුර ගලවලා මහා කස්සපයන් වහන්සේට දෙනවා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ඒ සිවුර පොරව ගත්තා. බුදුරජාණන් වහන්සේගේ අවවාද අසා පුදකලා වාසීට නික්මුණා. සුළු කලකින් ආරහත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ මේ ශ්‍රාවකයින්ගේ ගුණ කීමේදී මහා කස්සපයන් වහන්සේ ගැන තරම් ගුණ වෙන කවුරු ගැනවත් ප්‍රකාශ කළා නැහැ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අපේ මහා කස්සප ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා. ලැබිච්ච සිවුරකින් සතුටු වෙලා ඒ ගුණ කියනවා. අලුතින් සිවුරු හොයන්න වැරදි පිළිවෙතකට යන්නේ නැහැ. සිවුර නොලැබී ගියොත් ඒකේ නමුතු කම්පණයකුත් නැහැ. ලැබිච්ච සිවුරටවත් ඇලෙන්නේ නැහැ. මහා කස්සපයන් ඒකේ ආදීනව
දන්නවා. නුවණින් යුක්තව නොවැළෙන සිතින් තමයි මහා කස්සපයන් සිවුරු පුරවන්නේ. දැන් බලන්න මහා කස්සප මහරහතන් වහන්සේට කොයිතරම් පිරිස් මහන්සි ගන්න නැද්ද නොඑක් සිවුරු දෙන්න. නමුත් උන්වහන්සේ ඒවට ආස නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සන්තුට්ඨෝයම් භික්ඛවේ කස්සපෝ ඊතරීතරේන පිණ්ඩපාතේන. පින්වත් මහණෙනි, අපේ මහා කස්සප ලැබුණු පිණ්ඩපාතයකින් සතුටු වෙනවා. ඒ ලැබිච්ච පිණ්ඩපාතයකින් සතුටු වෙලා ඒකේ ගුණ කියනවා. ඔය ඇති කියලා ගුණ කියනවා. ඒ ප්‍රණීත ආහාර පාන ලබන්න ඕනේ කියලා 아무තු උපක්‍රම කරන්නේ නැහැ. ලැබිච්ච ආහාරයට ඇලෙන්නේ නැහැ. ප්‍රණීත ආහාර ලැබුණේ නැහැ කියලා කටුක ආහාරයට ගැටෙන්නේ නැහැ. එහි සිහි මුලා නොවි නොවැළී එහි ආදීනව දකිමින් තමයි දානේ වළඳන්නේ. ඔබ දන්නවා ඇති මහා කස්සප මහරහතන් වහන්සේට දාන දෙන්න දෙවිවරු අල්ලපු පොරේ. පුදුම විදියට දෙවිවරු මහන්සි ගත්ත මහා කස්සප මහරහතන් වහන්සේට දාන දෙන්න. උන්වහන්සේ නිතරම කලේ භාවනාවෙන් හිටපු එකයි. උන්වහන්සේ වැඩ සිටියේ කුක්කුට පාද පර්වතයේ. ඈත වනාන්තරයේ තියෙන පර්වතයක්. උන්වහන්සේට ඒ පර්වතයට වඩින්න සිත පහළ වුණේ දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මහා කස්සපයන් වහන්සේ පිටුපසින් වඩිනවා. ඒක උපාසිකාවක් හිතුව මන්නම් අද කොහොම හරි මහා කස්සපයන් වහන්සේට දානි ටිකක් පූජා කරගන්න ඕනේ කියලා පොඩ්ඩක් හදන් හිටියා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට තමයි පූජා කළේ. ඊට පස්සේ එකපාරට මේ උපාසිකාවට අඳුනගන්න බැරි වුණා මහා කස්සප මහරහතන් වහන්සේ නෙවෙයි කියලා. ටිකක් වෙලා බලන් හිටියා. ඉන්නකට තවත් එනවා ඒ වගේ කෙනෙක්. බැලින්නම් අනේ මේ ඉන්නේ අපේ මහා කාශ්‍යපයන් වහන්සේනේ කියලා අර උපාසිකාව ටික මෝඩ පහ කෙනෙක් වෙන්නේ නැති දුවගෙන ගියා. ගිහිල්ලා අනේ පොඩ්ඩක් ඉන්න ස්වාමීනි කියලා පාත්‍රයට අත දාලා අර දාන එක ගත්තා. අරගෙන ගිහිල්ලා මොකද කළේ? මහා කාශ්‍යපයන් වහන්සේට පූජා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. එදාම උන්වහන්සේ පිටත් වුණා මහවණේට. කුක්කුටපාද පර්වතයට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ තීර ගාථාවල ප්‍රකාශ කරනවා හරි මහන්සි ඔය කන්දර නගින එක. නමුත් කස්සපයන් සමාධි බලය නිසා කිසි මහන්සියක් නැතුව සැහැල්ලුවෙන් මේ කන්දට නැග ගන්නවා. මේ කන්දේ වාසය කරද්දී ඇතුන්ගේ කුංච නාදය ඇහෙනවා. මොනරුන්ගේ නාදය ඇහෙනවා. එතකොට මහා කස්සපට හරි සතුටුයි. මහා කස්සප කැමති හුදෙකලාවින්නයි කියනවා. මහා කස්සප මහරහතන් වහන්සේ හුදෙකලාවීමයි වාසය කළේ. නමුත් ශාසන භාරධාරී සසුන් බර දරා වැඩ සිටියා. ගෞතම ශාසනයේ බර දරා වැඩ සිටියා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ දවස් ගණන් භාවනාවෙන් වාසය කරනවා. වාසය කරලා දවසක් උදේ කල්පනා කළා මම කාට හරි පිහිට වෙන්න පිඬුසිඟා වඩිනවා කියලා දුප්පත් මිනිස්සු හොයාගෙන තමයි දුගී ජනයා හොයාගෙන තමයි උන්වහන්සේ වඩින්නේ. දවසක් වඩිනකොට ලාදුරු රෝගියේ කෑම කකා ඉන්නෝ තැටියක. මහා කස්සප මහරහතන් වහන්සේ ගේ ඉස්සරහින් හිටගත්තා. ලාදුරු රෝගියාට හිතුණා අනේ මේකෙන් කොටසක් මහරහතන් වහන්සේට පූජා කරගන්න ඕනේ කියලා තැටි අරගෙන ඇවිල්ලා අර ඇල කළා තමන්ගේ එකෙන් භාගයක් පාත්‍රයට දානකොට ඇඟිලි කෑල්ලක් වැටුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිතුවා දැන් මෙයා හිතාවි මම මේක වළඳන එකක් නෑ කියලා. එහෙම පැත්තකින් වාඩි වුණා. අර ඇඟිල්ල අයින් කළා. වෙලඳුවා. දෙවියන් පවා කම්පා වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ මහා මේරුවට වැඩි, මහ පොළොවට වැඩි. අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් අල්ලන් වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ මහා කස්සප වෙන කෙනෙකුට මේ ආකාරයට වන්දනා කළොත් ඔහුගේ සිත කඩාගෙන වැටෙනවා.
මහා කාශ්‍යපගේ වන්දනාවට මේ ලෝකෙ වෙන කවුරුවත් සුදුසු නැහැ. එතකොට බලන්න අපි සංඝං සරණං ගච්ඡාමි කියලා නිකන් ඔහි කියෝ හිටියා. එතකොට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හරි ආදරය කළා දෙවිවරු. ඉතින් මේ දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉඳලා උන්වහන්සේ කල්පනා කළා අද මං යන්න ඕනේ දුගී කෙනෙක් හොයාගෙන. එතකොට දෙවිවරු දහස් ගාණක් මහා කාශ්‍යපයන් වහන්සේ ඉදිරියේ පෙනී හිටලා කිව්වා අනේ ස්වාමීනි කාශ්‍යපයන් වහන්සේ අපේ දාණය පිළිගන්නාසේක් යන්න ඔහෙලා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දෙවිවරුන්ව බැහැර කළා. ඒ දෙවිවරු හඬාගෙන ගියා ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට. ගිහිල්ලා කිව්වා අනේ දිවිඳුනි අපිට මේ පින් කරගන්න දෙන්නේ නැහනේ. කවුද පින් කරගන්න දෙන්නේ නැත්තේ? අනේ මහා කස්සප මහරහතන් වහන්සේට අපි මේ දාන ටික පූජා කරගන්න හැදුවා. අපි එළව ගත්තා කිව්වා. එතකොට මේ ශක්‍ර දේවේන්ද්‍රයන් කොහෙද උන්වහන්සේ වැඩ ඉන්නේ? ඊට පස්සේ කිව්වා අසවල් තැන උන්වහන්සේ වැඩ ඉන්නවා. දැන් මේ පින්දපාතේ වඩිනවා කිව්වා. එතකොට මේ ශක්දිවිඳු සුජාට කියනවා. සුජා කිව්වේ ඔව් ශක්දිවිඳුගේ බිරිඳ අසුර කන්‍යාව. මේ සුජාට කිව්ව සුජා ඔන්න වැඩක් අපිට තියෙනවා. පිනක් කරගන්න ඕන අවස්ථාව ඉක්මනට අපි වෙන වේශයක් ගම්මු කිව්වා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට දුගී පැල්පතක් තියෙනවා. හම්පට ඇඳගත්තු 100 කෙනෙක් ඉන්නවා. එතකොට ආච්චි කෙනෙක් ඉන්නවා. නකුටු වෙච්ච. දැන් මේගොල්ලෝ දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හිතුණා මේ ඉන්න සුදුසු තැන. එතකොට අර දුගී 100 වැඳගෙන අනේ කාශ්‍යපයන් වහන්සේ වඩිනසීක්වා කියලා. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා අනුකම්පාවෙන් පාත්‍රය දුන්නා. අනේ මේ පාත්‍රය දෙන්න කියලා අර 100 මේ පාත්‍රය අරගෙන ඉතින් වක ගහිලා හිමින් කේන්ද්‍රය ගගා ගෙට ගියා. ටික වේලාවක් යද්දී දැන් මහා සුවඳක් ටිකෙන් ටික විහිදීගෙන යනවා දානෙන්. අර මේ ආච්චි 100යි මේ වක ගහි කේන්ද්‍රය ගගා ඇවිල්ලා දෙන්නම එකකින් අල්ලලා පාත්‍රේ පූජා කරපු ගමන් පලාතම විහිදෙන සුවඳක් ආවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා අමුතු සුවඳක්. මේ දෙන්න නම් මිනිස්සු වෙන්න බෑ. ඊට පස්සේ ඇහුවා ඇත්ත කියන්න කවුද ඔබ? දැන් මේගොල්ලන්ට බොරු කියන්න බෑනේ. දෙවිවරු බොරු කියන්නේ නෑනේ. මිනිස්සු නම් ඉතින් හරියට කියනවනේ නේ. දෙවිවරු බොරු කියන්නේ. ඒගොල්ලන්ට ඒ ස්වභාවයෙන් ඉන්න බැරි වුණා. මහා කාශ්‍යපයන් වහන්සේගේ මහානුභාවය නිසා. ශක්‍ර දේවේන්ද්‍රයාගේ වෙස්ගත් සුජාව අනේ ස්වාමීනි මම මේ ශක්‍ර දෙවිඳු කිව්වා. ඔබ කලේ අයුත්තක්. මේ බොහෝ දෙනෙකුට අහිංසක දුගියෙකුට ගන්න තියෙන පිනක් නේ ඔබ මේ ගත්තේ. අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. අපිටත් ඕනේ පින්නේ. ඊට පස්සේ කියන්නේ දැන් ඔබට පින් තියෙන්නේ ඔය. අනේ ස්වාමීනි මේ පින් මං ඉස්සර කරපුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන් දන ආනුභාව සම්පන්නයි කී අහසේ ഘോഷා කර ගියා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා ලස්සන ගාථාවක් වදාලා දෙවිවරුත් මහා කාශ්‍යපයන් වහන්සේට ප්‍රියයි කියලා. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ තියෙන ගුණ එක්තරා අවස්ථාවක දුගී අම්මා කෙනෙක් මේ කුඹුරක් මැද්දේ පැලක් අටවාගෙන ඒ පැලේ පොරි හදනවා. පොරි හදලා පොළට ගෙනියනවා. දවසක් මේ අම්මා පොරි හද ඉන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ පැලට වැඩියා. පැලට වැඩියාම මේ අම්මට හරි සතුටුයි. මේ අම්මා මොකද කළේ? අර හදාපු පොරි පාත්‍රේ පුරවලා පූජා කළා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහපව නියර දිගේ වඩිනවා. අර අම්මා පස්සෙන් එනවා දැන් වැඳගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා බල. දැන් නියර මැද්දට ඇවිල්ලා අම්මා බලන් ඉන්නවා. මහා කාශ්‍යපයන් වහන්සේ ඈතට වඩිනවා. අම්මට හරි සතුටුයි. අම්මා පස්සෙන් පස්සට ආවා. නයික් පෑගුණා. ඒ අම්මට දෂ්ට කළා නය. එතනම මැරිලා වැටුණා. 30 ගව්වක් දුර විශාල රන් විමනක ඉන්නවා දැන් මෙයා. හැමතැනම තියෙනවා පොරි වලින් හැදිච්ච මල්.
හැමතැනම පොරි වලින් කරපු සැරසිලි. ඊට පස්සේ අනිත් දෙවරු ඇවිල්ලා මෙයාට කියනවා ඔයා නේද ලාජා. ලාජා කියන්නේ පොරි. ඔන්න එයාට නම වැටුණා ලාජා දෙව්දුව කියලා. ඉතින් කිව්වා මේ අනිත් දෙවරු කිව්වා ඔයා හරි වාසනාවන්තයිනේ මහා කස්සප මහරහතන් වහන්සේට පොරි පූජා කළා ඔයාට මේ ඔක්කොම ලැබුණේ කිව්වා. එදා ඉඳලා මේ දෙව්දුව කල්පනා කළා අනේ මගේ මේ පින ඉවර වෙන්න කලින් මම තව මහා කස්සපයන් වහන්සේට සත්කාර සම්මාන කරන්න ඕනේ. උන්වහන්සේ වැඩ ඉන්න කුක්කුටපාද පර්වතේ පාන්දර උන්වහන්සේ නැගිටිද්දි මිදුල අමදලා පෑන් පෙරලා තියලා කරපු කෙනෙක් නැහැ. දවසක් උන්වහන්සේ කල්පනා කළා කවුද අප්පා මේ කරන්නේ මේවා. එක දවසක් උන්වහන්සේ උදේ පාන්දර එළියට වැඩියා. අහු වුණා. ලාජා. ඒ දෙව්දුව තමයි මේ කරන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ ඇහුවා මොකෝ මේ? ඇයි ඔය? අනේ ස්වාමීනි ඔබ වහන්සේට පොරි පූජා කරවර අහිංසකෙකි. ඒ මං කිව්වා. දැන් මට මේ 30 ගව්වක් විශාල දිව්‍ය විමානයක් ලැබිලා අනේ මට මේ පින් වැඩි කරගන්න. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ වදාලා නෑ දෙව්දුවලට මෙහෙ එන්න බෑ කිව්වා. කරුණා කරලා යන්න. අනේ එහෙම කියන්න එපා කියලා මහා කස්සප මහරහතන් වහන්සේ ළඟට එන්න හදද්දී උන්වහන්සේ වටාපතින් යන්න කිව්වා. ඈතට වීසි වුණා. හඬ දෙව්දුව ගියා. මහා කස්සප මහරහතන් වහන්සේගේ විරාගී ජීවිතේ හරි පුදුමයි. සන්තුට්ඨෝයම් භික්ඛවේ කස්සපෝ ඊතරේන සේනාසනේන මහා කස්සප මහරහතන් වහන්සේ ලැබිච්ච කුටියකින් සතුටු වෙනවා. ලැබිච්ච කුටියකින් සතුටු වෙනවා. උන්වහන්සේ අලුතින් කුටියක් හදාගන්න වෙන ක්‍රම වලට යන්නෙත් නැහැ. ලැබිච්ච කුටියට ඇලෙන්නෙත් නැහැ. ඒ කුටිය හරි නැත්තම් ඒකට ගැටෙන්නෙත් නැහැ. ඇත්තෙම උන්වහන්සේගේ සේනාසනේ හරිම සරලයි. උන්වහන්සේ නිතර වාසය කළේ ගල්ලෙනේ. අර කුක්කුටපාද පර්වතයේ තිබිච්ච. උන්වහන්සේ පායන කාලවල උන්වහන්සේ වැඩ ඉන්නේ රුක් සෙවනේ. ඒ කාලේ ඉතින් ලොකු වෘක්ෂ තියෙනවා. ඒ රුක් සෙවනේ පිහිදාලා පිරිසිදු කරලා ගොම චුට්ටක් ගාලා ඊට පස්සේ ඒකේ තමයි උන්වහන්සේ දෙපට සිවුරු වෙලාගෙන වැඩ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මහා කස්සප වගේ වෙන්න. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම හරි කස්සප හරි තමයි සංඝයාට අවවාද කරන්න ඕනේ. ඒක කස්සප වාගේ කෙනෙක්. එහෙම කළාම තමයි ඒකෙන් බොහෝ දිනෙකට යාපත සැලසෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පිණ්ඩපාතේ වඩින්න ඕනේ නැත්තම් මේ ගිහි අය ඇසුරු කරන්න ඕනේ මේ සඳක් වගේ ඉඳගෙනයි. සඳ හැමදේම අලුත්. සඳට නෑ දෙයක්ම් නෑ. ඇයි? අද පෑයූ සඳ නෙමෙයි හෙට පායන්නේ. හෙට පෑයූ සඳ නෙමෙයි අනිද්ද පායන්නේ. හැමදේම සඳේ වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙක් ප්‍රපාතයක් ළඟට ගිහින් ඒ ප්‍රපාතය දිහා බලන්නේ කොහොමද? තමන්ගේ කය ඈත් කළා තමයි ප්‍රපාතය දිහා ඉබිලා බලන්නේ. එතකොට ගම් යූරක් කැඩී බිඳුණු තැනකට ගිහින් ගඟ දිහා බලන්නේ කොහොමද? කය ඈත් කරගෙන තමයි ගඟට ඉබිලා බලන්නේ. ගරා වැටුණු ළිඳක් තිබුණොත් ඒ ළිඳ දිහා බලන්නේ කොහොමද? කය ඈත් කරගෙන තමයි ළිඳ දිහා බලන්නේ. මහණෙනි මේ වගේ දායක පවුල් දිහා බැලිය යුත්තේ. තමන්ගේ ශරීරය ඈත් කරගෙන ඈතින් බලන වගේ නෑදෑකම් හදාගෙන කිසි දෙයක් ඉල්ලන්න එපා කිව්වා. නෑදෑකම් හදාගත්තම ඉල්ලන්න ලීසි නේද? අරක දෙන්න මට මේක දෙන්න. අරක නැද්ද? බඩුවක් තියෙනවා මං කියන්නම් දෙන්න පුළුවන්ද? එහෙම තියනව නේද? ඉල්ලන්නේ. මේ නොඉල්ලීම
බුදුරජාණන් වහන්සේ හරියට ප්‍රශංසා කළ දෙයක්. ප්‍රශංසා කළ දෙයක්. උන්වහන්සේ කිසි දවසක ඉල්ලීම අගය කළේ නැහැ. උන්වහන්සේ මේ අහසේ අත සෙලෙව්වා. අවකාශයේ අත සොලෝලා බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි මේ බලන්න. මේ අත කොහෙවත් පැටලෙන්නේ නැහනේ. මේ අත කොහෙවත් වදින්නේ නැහනේ. මේ අත කොහෙවත් ඇලෙන්නේ නැහනේ. මේ වගේ ඉන්න කියනවා. මේ අත කොහෙවත් ඇලෙන්නේ නැහැ. කොහෙවත් පැටලෙන්නේ නැහැ. වදින්නේ නැහැ. මේ වගේ ඉන්න. කියනවා එතකොට ඔබ කොහෙවත් පැටලෙන්නෙත් නැහැ. ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ. ඉතින් මේ විදිහේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මහා කස්සප පුන්සඳ වගේ. මහා කස්සප හැමදේම අලුත්. හැමදේම අලුත්. එතකොට ඒ අලුත් සිතකින් වාසය කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දානය ගැන හිතන්න ඕනේ මෙහෙමයි කියනවා. මොකද්ද? පින් කැමති අය පින් කර ගනිත්වා. දන් දෙන්න කැමති අය දන් දී පින් කර ගනිත්වා. ඒ වුන්ට බොහෝ කල හිතසුව පිණිස පවතිවි. එච්චරයි කියනවා හිතන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ධර්ම දේශනා මෙන්න මෙහෙම කළොත් පිරිසිදු නෑ කියනවා. අහෝ වතමේ ධම්මං සුනේයුම් සුත්වාච පන ධම්මං පසීදෙය්‍යුම් පසන්නාච පනමේ පසන්නාකාරං කරේය. අනේ මේ අය ධර්මයේ අසත් නම් අසා ධර්මයට පහදිත් නම් ධර්මයට පැහැදිලා මටත් පහදිනවා නම් මහණෙනි එහෙම හිතනවා නම් ඔහුගේ දේශනාව අපිරිසිදුයි. මහණෙනි ධර්ම දේශනා කරනවා නම් මෙහෙමයි හිතන්න ඕනේ. ස්වාඛාතු භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ මනාකොට ධර්මය දේශන ලද්දේය. සම්දිට්ඨිකෝ මෙලොවදීම දැක්ක හැකිය. අකාලිකෝ කල් නොයවා ඔව් ඵල දෙන්නේ එහි පස්සිකෝ ඇවිත් බලන්න යයි කිව හැක්කේය. ඕපනයිකෝ තමා තුලට පමුණවාගත යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඔව් නැනවතුන් විසින් තම තම නැන පමණින් දැක්ක යුතු වන්නේය. අහෝ වතමේ ධම්මං සුනේයුම් අනේ මේ ධර්මයේ වුන් අසත්නම් සුත්වාචපන ධම්මං ආජානෙය්‍යුම් ඒ ධර්මය අහලා ඒ ධර්මයේ තේරුම් ගනිත්නම් ආජානිත්වාචපන තතත්තාය පටිපජ්ජෙය්‍යුම් ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒක අවබෝධ කරගන්න පිළිපදීනම් කොයිතරම් හොඳද. මෙන්න මෙහෙම හිතනවා නම් ඒ ධර්මයේ පිරිසිදුයි කියනවා. ඒ ධර්ම දේශනාව පිරිසිදුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා කියනවා ඉති ධම්ම සුධම්මතම් පටිච්ච පරේසන් ධම්මං දේශේති. මේ වගේ ධර්මයේ යහපත සලකා අනුන්ට බණ කියනවා නම් කාරුණ්‍යම් පටිච්ච පරේසන් ධම්මං දේශේති. කරුණාව නිසා අනුන්ට ධර්මය කියනවා නම් අනුද්දේතම් පටිච්ච පරේසන් ධම්මං දේති. අනුග්‍රහ දැක්වීම පිණිස දයානුකම්පාවෙන් අනුන්ට ධර්මය කියනවා නම් ඊළඟට අනුකම්පං උපාදාය පරේසන් ධම්මං දේශේති. අනුකම්පාව උපදවාගෙන අනුන්ට ධර්මය කියනවා නම් ඒක තමයි කියනවා ශ්‍රේෂ්ඨ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි කස්සප හරි ඔබට ධර්මය කිව යුතුයි. නැත්තම් මා කිව යුතුයි. නැත්තම් කස්සප වැනි කෙනෙක් කිව යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මහා කස්සපයන් ගැන දේශනා කරනවා. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා මහා කස්සපයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටිද්දී කුක්කුටපාද පර්වතයේ ඉඳලා මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට වදාලා මහා කස්සප ඔබ දැන් වයසයිනේ. තාම ඔබ අර පරණ සිවුරනේ පොරෝගෙන ඉන්නේ. මේ සිවුර ඔබට ගොඩක් බර ඇති. ඒ නිසා කස්සප දැන් මේ සිවුර වෙනුවට වෙන අලුත් සිවුරු පොරවන්න. ඊළඟට කස්සප දැන් ඔබ දිගටම පින්ඩපාතෙන්නේ වාසය කරන්නේ. දැන් ඔබ මේ ගෙවල් වලට ආරාධනා කරන දානේ පිළිගන්න. ඊළඟට කස්සප දැන් ඔබ ඈත කඳු නගලා ඉන්න එපා. මා ළඟ ඉන්න. එතකොට
මහා කස්සප මහ රහතන් වහන්සේ වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං බොහෝ කල් වාසය කළේ මහවණේ. මහවණේ හුදෙකලාව සිටීමේ ගුණ මන් නිතර කිව්වා. මන් දිගටම වාසය කළේ පිණ්ඩපාතෙන්. පිණ්ඩසිඟා යැපීමේ අනුසස් මන් නිතර කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මම පොරෙව්වේ දිගටම පාංශකූල සිවුරු. මේ පාංශකූල සිවුරේ ගුණ මන් නිතර කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මම දිගටම පෙරෙව්වේ සිවුරු තුනයි. තුන් සිවුර. අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර. මම මේකේ ගුණ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මම හිටියේ අවශ්‍යතා ගොඩාක් අඩුවෙන්. අල්පේච්ඡව. මම මේ අවශ්‍යතා අඩුවීමේ ගුණ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මං ලැබිච්ච දෙයකින් සතුටු වුණා. ලැබිච්ච දෙයකින් සතුටු වීමේ ගුණ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මම හුදෙකලා විවේකයෙන්ම හිටියේ. ඒ නිසා මං හුදෙකලා විවේකේ ගුණ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මම කිසිම ගිහි කෙනෙක් පැවිදි කෙනෙක් එක්ක 아무තු ඇඟෑලුම්කම් පැවැත්වුවේ නෑ. මම කිසිවකට නොඇලී වාසය කළා. මගේ නොඇලීමේ ගුණ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මම නිතරම වීරියෙන් යුක්තව වාසය කළා. මං මේ වීරියේ ගුණ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කස්සප එතකොට ඔබ ওই විදිහට බොහෝ කල අරන්නේ වාසය කරලා එහිම ගුණ කීක ඉඳලා පින්දපාතෙන් යැපිලා එහිම ගුණ කීක ඉඳලා පාංශකූල සිවුර පොරෝලා එහිම ගුණ කියලා තුන් සිවුර ඇතුව ඉඳලා එහිම ගුණ කියලා අල්පේච්ඡව ඉඳලා ලදදින් සතුටු ඉඳලා ප්‍රවිවේකීව ඉඳලා හුදෙකලාව නොඇලී වාසය කළ හුදෙකලාව ඉඳලා යම් කිසි ප්‍රයෝජනයක් වුණාද කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රයෝජන දෙකක් වුණා. ප්‍රයෝජන දෙකක් වුණා. එකක් තමයි භාග්‍යවතුන් වහන්සේ මට හරි සනීපයි මේ ජීවිතේ. මට හරි සනීපයි. ඊළඟ එක තමයි භාග්‍යවතුන් වහන්සේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට ඇතුළු වෙනවා. සංඝ පිරිස පැවිදි වෙනවා. මේ පැවිදි වෙන පිරිසට පැවිදි වෙන පිරිස කල්පනා කරනවා ඒ අයගේ අනුකම්පාවයි මම මේ කරන්නේ. ඒ අය කල්පනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බොහෝ කල් ආරණ්‍යවල නිවාසය කළේ. පිණ්ඩපාතේ නිවාසය කළේ. මේ මහා කස්සප මහ රහතන් වහන්සේ මෙහෙම නිවාසය කළේ. ඒ නිසා අපිත් මේ වගේ වාසය කරන්න ඕනේ කියලා. අපිත් මේ වගේ ඉන්න ඕනේ කියලා. ඒකයි. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කරුණු දෙක. ඒ කියන්නේ Tamanට සැපේ පිණිසත් අන් අයට උපකාරී වීම පිණිසත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කියනවා සාදු සාදු කස්සප. කස්සපය ඊතා හොඳයි. බහුජන හිතාය කිරතුං කස්සප පටිපන්නෝ. කාශ්‍යප ඔබ බොහෝ ජනයාට හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. බහුජන සුඛාය පටිපන්නෝ. බොහෝ ජනයාට සැපේ පිණිස පිළිපන් කෙනෙක්. ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං. ලෝකයාට අනුකම්පාවෙන් දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. ඒ නිසා කස්සප ඔබ ඔය විදිහටම ඉන්න. බලන්නේ බුදුරජාණන් වහන්සේ කරුණ ඉස්මතු කරන්න තමයි මහා කස්සපයන් වහන්සේට අර විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ මහා කස්සප මහ රහතන් වහන්සේට ඒ විදිහට ප්‍රකාශ කරන්නේ කරුණ ඉස්මතු කරලා ගන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕන වුණා නිතර භික්ෂූන්ට මේ මහා කස්සප මහ රහතන් වහන්සේ ලවා අවවාද කරවන්න. මහා කස්සප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට වැඩියා. වැඩිපු වෙලාව කියනවා කාශ්‍යප මේ භික්ෂූන්ට ඔබ අවවාද කරන්න. ධර්මය කියා දෙන්න. එක්ක මම අවවාද කරන්නම්. ධර්මය කියා දෙන්නම්. එක්ක ඔබ අවවාද කරන්න. එතකොට කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ කියලා අවවාද කරලා වැඩක් නැහැ. කියන දේ අහන්නේ. ඒ නිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඉවසන්නේ මේ අවවාදේ නුහුරට ගන්නවා.
ඒ කියන්නේ අවවාද කළාම බැන්න කියලා හිතනවා. හිතලා නුහුරට ගන්නවා. එන එකලත් එහෙම තමයි. නුහුරට ගන්නවා කියන ඊළඟට කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට කුසල් ධර්ම කෙරෙහි පැහැදීමක් නැද්ද? කුසල් ධර්ම නැති වී ගියොත් තමන්ගේ ඒ ගැන ලැජ්ජාවක් නැද්ද? තමන්ගේ කුසල් ධර්ම පිරිහෙනවා නම් ඒ ගැන බයක් නැද්ද? කුසල් ධර්මයන් කෙරෙහි හිරියොතක් නැද්ද? ඊළඟට කුසල් ධර්ම පිරිහෙනවා කියලා දකින්න නුවණක් නැද්ද? ඉතින් මේ අයට පිරිහීමක් නේ භාග්‍යතුන් වහන්සේ තියෙන්නේ. වර්ධනයක් නොවේනේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කරවල වේගන යන සඳක් වගේ කියනවා. ඒ කෙනා බලන්න සද්දා හිරියොතප්ප විරිය පඤ්ඤා මේක උන්වහන්සේ පාවිච්චි කළේ කුසල ධර්ම ගැන. කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැද්ද? කුසල ධර්ම පිරිහීම ගැන ලැජ්ජාවක් නැද්ද? කුසල ධර්ම පිරිහීම ගැන බයක් නැද්ද? කුසල ධර්මයේ උපදවා ගන්න වීරියක් නැද්ද? කුසල ධර්ම උපදවා ගන්නේ කොහොමද? මේවා නැති වෙනවා නේද? මේවා තේරුම් ගන්න ප්‍රඥාවක් නැද්ද? බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක තමයි පිරිහීම. මේක තමයි පිරිහීම. එතකොට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට යහපත් වෙන්නේ ඔහු තුල ශ්‍රද්ධාව තිබ්බොත්. ඔහුට යහපත් වෙන්නේ ශ්‍රද්ධාව තිබ්බොත් කුසල ධර්ම කෙරෙහි කුසල ධර්මයන් කෙරෙහි පැහැදීම තිබ්බොත්. කෙනෙකුට යහපත් වෙන්නේ මේ කුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජාව තිබ්බොත්. ඒ කියන්නේ කුසල් පිරිහෙනවට ලැජ්ජයි. ඒ කුසල් පිරිහෙනවට ලැජ්ජාව තිබ්බොත් කියනවා ඒක යහපත. ඊළඟට කුසල ධර්මයන් කෙරෙහි බය. ඒ කියන්නේ කුසල ධර්මයන් පිරිහෙනවට බය තිබ්බොත් තමයි කියනවා යහපත. ඊළඟට කුසල ධර්ම උපදවා ගන්න වීරිය තිබ්බොත් තමයි කියනවා යහපත. කුසල ධර්ම උපදවා ගැනීම පිණිස ප්‍රඥාව තිබ්බොත් කියන භාග්‍යතුන් වහන්සේ කෙනා මේ වැඩිගෙන එන සඳක් වගේ කියනවා. දවසින් දවස ඒ කෙනා වැඩිගෙන එන සඳක් වගේ දියුණුව කරා යනවා. එතකොට බලන්න මේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දවසක් මෙන්න මෙහෙම අපූර්ව දේශනාවක් කරනවා. බලන්න හරි ආශ්චර්යයි මේ බුදුරජාණන් වහන්සේ කිසි වෙලාවක ශ්‍රාවකයන් වහන්සේ තමක් එක්ක සසඳලා නැහැ. සමාන කරලා නැහැ. නමුත් මහා කස්සප මහරහතන් වහන්සේත් එක්ක සමාන කරලා තියෙනවා. කියන මේ පින්වත් මහණෙනි මට පුළුවන් කාමයන්ගෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව විතර්ක ਵਿਚාර සහිතව විවේකයෙන් හටගත් ප්‍රීති සැපෙන් කැමැති තාක් පළවෙනි ධානයෙන් වාසය කරන්න. මහණෙනි මට විතරක් නෙමෙයි මහා කස්සපටත් පුළුවන්. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේ කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් බැහැර වෙලා විතක්ක ਵਿਚාර සහිතව පළවෙනි ධානයේ කැමැති තාක් වාසය කරන්න මහා කස්සපටත් පුළුවන්. මහණෙනි ඒ වගේම විතක්ක ਵਿਚාරයන් සංසිඳවලා ආධ්‍යාත්මයෙහි එකඟතාවකින් යුක්තව චිත්ත ප්‍රසාදය ඇතුව සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇතුව දෙවෙනි ධානයේ මට කැමැති තාක් වාසය කරන්න පුළුවනි. මහණෙනි මහා කස්සපටත් මේ දෙවෙනි ධානයේ කැමැති තාක් වාසය කරන්න පුළුවන්. ඊළඟට පින්වත් මහණෙනි මට කැමැති තාක් ප්‍රීතියට නොඇලී විරාගයෙන් උපේක්ෂාවටපත් වෙලා සිහියෙන් යුක්තව කායිකව සමාධි සැපේ විඳ විඳ මට සමාධියෙන් වාසය කරමින් තුන්වෙනි ධානයේට සමවැදී ඉන්න පුළුවන්. පින්වත් මහණෙනි මහා කස්සපටත් තුන්වෙනි ධානයේ සමවැදී කැමැති තාක් ධාන සුඛයෙන් වාසය කරන්න පුළුවන්. මහණෙනි මේ සැපයත් ප්‍රහාණය කොට දුකත් ප්‍රහාණය කොට සොම්නස් දුම්නස් අත්තර පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතු හතරවෙනි ධානය උපදවාගෙන මට කැමැති තාක් වාසය කරන්න පුළුවන්. මහණෙනි මට වගේම මහා කස්සපටත් කැමැති තාක් හතරවෙනි ධාන සමාධියෙන් යුක්තව වාසය කරන්න පුළුවන්. මහණෙනි මට කැමැති තාක් මේ සියලු රූප සංඥා ඉක්මවා ගින් කිසිවකට නොඇලී නැතුව ගැටෙන්නේ නැතුව ආකාසානං ඡායතන
අරූප සමාපatti උපදවාගෙන වාසය කරන්න පුළුවන්. මහණෙනි මහා කස්සපටත් මේ ආකාසානං ඡායතන සමාධිය උපදවාගෙන වාසය කරන්න පුළුවන්. මහණෙනි මා කැමති තාකල් විඥානං ඡායතන අරූප සමාපatti උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම මහා කස්සපටත් මේක පුළුවන් විඥානං ඡායතන සමාධිය උපදවාගෙන වාසය කරන්න. මහණෙනි මං කැමති තාක් ආකින්චඤ්ඤායතන සමාපත්තිය, නේව සංඥා නා සංඥායතන සමාපත්තියෙන් වාසය කරනවා. මහා කස්සපටත් මේ විදියටම පුළුවන්. මහණෙනි මට නොයේ කිර්දි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්. මේ පර්වත බිත්ති හරහට කිසිවකට නොගැටි බාධාවකින් තොරව යන්න පුළුවන්. මහණෙනි මට මේ පොළවේ කිමිදෙන්න පුළුවන්. මේ ජලයේ ඇවිදින්න පුළුවන්. කුරුල්ලෙක් වගේ මේ අහසෙන් යන්න පුළුවන්. මේ මහා බල සම්පන්න හිරු සඳු මට අතින් ස්පර්ශ කරන්න පුළුවන්. මහණෙනි මේ ඔක්කොම මහා කස්සපටත් කරන්න පුළුවන්. මහණෙනි මේ මිනිස් ශ්‍රවණ පතේ ඉක්මවා ගිය දිව්‍ය ශ්‍රවණයෙන් මේ ලෝකෙ දෙවියන්ගේ මිනිසුන්ගේ ඕනෑම කතා බහක් මට අහන්න පුළුවන්. මහණෙනි මේ විදියටම මහා කස්සපටත් මේ දිව්‍ය ශ්‍රවණය තියෙනවා. මහා කස්සපටත් ඕනෑම ඈතක කතා බහක් අහන්න පුළුවන්. ඒ වගේම මහණෙනි මේ මිනිසුන්ගේ සිත් හසර මේ මිනිස්යන්ගේ සිතේ ස්වභාවය ඔහුගේ සිත රාගසිතක්ද, ද්වේෂසිතක්ද, මෝහසිතක්ද, හැකිලිලාද, විසිරිලාද, සමාහිතද, කෙලෙස් සහිතද, කෙලෙස් රහිතද මේ ඔක්කොම මට හොයාගන්න පුළුවන්. ඒ වගේම මහා කස්සපටත් මේ පරසිත දන්නා නෝන තියෙනවා. මහණෙනි මට මේ කල්ප ගණන් ආපස්සට බලලා පෙරවිසු කඳපිලිවෙල දකින්න පුළුවන්. මහණෙනි මට වගේම මහා කස්සපටත් පෙරවිසු කඳපිලිවෙල දකින්න පුළුවන්. මහණෙනි මට පුළුවන් දිවසින් මේ සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දකින්න. මහණෙනි මහා කස්සපටත් පුළුවන් සත්වයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දකින්න. ඒ වගේම මහණෙනි මම කෙලෙස් රහිතව ආශ්‍රව රහිතව විමුක්තිය සාක්ෂාත් කරලා ඉන්නේ. අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ. මහණෙනි මහා කස්සපත් අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මහා කස්සප මහ රහතන් වහන්සේ ගැන වර්ණනා කළා. වර්ණනා කරද්දි උන්වහන්සේ ඈතට ගියා. උන්වහන්සේ ඈතට ගියා. අර මහා කන්දේ කුක්කුටපාද පර්වතයේ උන්වහන්සේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේට වයස 80 වෙද්දී රජගහ නුවරින් පිටත් වුණා. ඒ වෙද්දී සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනිවන් පාලා. රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. ප්‍රජාපති ගෞතමී පිරිනිවන් පාලා. ඊළඟට යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාලා. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා කුසිනාරා නුවරට. කුසිනාරා නුවරට වැඩම කරලා සල් රුක් දෙක සෙවනේ උන්වහන්සේ පනවන ලද යහනෙහි සැතපී පිරිනිවන් පෑවා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශරීරය රම් දෙන්නක තැන්පත් කළා. රම් පියනකින් වැසුවා. සඳුන් දරසෑයක් මත තිබ්බා. දැන් මිනිසුන් නොයෙක් ආකාරයෙන් මේ දරසෑය ගිනි දල්වන්න හදනවා. ගිනි ඇවිලෙන්නේ නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේ කුක්කුඩපාද පර්වතයේ වැඩ සිටමින් කල්පනා කළා බුදුරජාණන් වහන්සේට කුමක් හෝ සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවිවරු ඇවිල්ලා කිව්වා මහා කස්සපයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. මහා කස්සප මහරහතන් වහන්සේ අර කුක්කුටපාද පර්වතයෙන් පහළට වැඩියා. පහළට වැඩලා සංඝ පිරිස එකතු වුණා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ වඩිද්දී එක මිනිසෙක් හම්බ වුණා. ඒ මිනිසයාගෙන් ඇහුවා පින්වත අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන තොරතුරක් නැද්ද? අනේ ස්වාමීනි උන්වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා. මේ බලන්න ස්වාමීනි මට ලස්සන මලක් ලැබුණා.
අහසින් දිව්‍ය මල් වැගිරුණා මේ තියෙන්නේ ඒ පරසතු මල කියලා මිනිස්සු පරසතු මල පෙන්නවා. මහා කස්සප මහරහතන් වහන්සේ සංඝ පිරිසත් සමග බුදුරජාණන් වහන්සේ දකින්න පාගමනින් වැඩියා. දැන් ඊට කලින් අර මේ සඳුන්දර සෑය දල්වන්න හදනවා ගිනි ගන්නෑ. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟට පිරිස ඇවිත් කියනවා අනේ අනුරුද්ධයන් වහන්සේ මේ දරසෑය සඳුන් දරසෑය ගිනි ගන්න නැතියි. කින පින්වත්නි ඔබේ අදහස වෙනත් එකක් දෙවියන්ගේ අදහස වෙනත් එකක්. මොකක්ද කියලා අහනවා. මේ දෙවියන් තමයි මේ ගිනි දැල්වෙන්න නොදී මේ දරසෑය තියාගෙන ඉන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ වඩින අතුරු. එතකොට ඔන්න මහා කස්සප මහරහතන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන වැඩම කළා. සංඝ පිරිස හඬා වැටෙනවා. මේ පිරිස අතර හිටියා වායසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. සුභද්‍ර කියලා. ඔහු අභද්‍ර වචන කිව්වා. ඔහු කිව්වා මේ කවුරුවත් අඬන්න ඕනේ නැහැ. අපි ගැලවුණා. මහා ශ්‍රමණයන් වහන්සේ අපිට නීති දදා ආරක කරන්න එපාය මේක කරන්න එපාය කී අපිව වැළැක්කුවා. දැන් එහෙම එකක් නැහැ. දැන් අපි කැමති දෙයක් කරමු. මහා කස්සප මහරහතන් වහන්සේගේ හිත කීරි ගහිලා ගියා. මේ කැහුනේ මහා කස්සප මහරහතන් වහන්සේට. උන්වහන්සේ සසුන් බර ඒ මොහොතේ හදවතට ගත්තා. උන්වහන්සේ තමයි ලෝකේ ශාසන භාරධාරී. ඒ මොහොතේ හදවතට ගත්තා නිස්සබ්දව හිටියා. හිතුවා දැන් ඉක්මනට ධර්ම විනය සංගායනා කළ යුතුයි කියලා. හිතට අරගෙන බුදුරජාණන් වහන්සේගේ දරසෑය ළඟට වැඩියා. දැන් මේ දරසෑය ඇතුලේ තමයි රම් දෙන තියෙන්නේ. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ අර දරසෑය වටේ වන්දනා කරමින් ගියා. වන්දනා කරමින් ගිහිල්ලා ඒ දරසෑය එක කොනක හිටගත්තා. හිටගෙන උන්වහන්සේ වන්දනා කරන් හිතුවා අනේ මට මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී පතුල් දෙක දැක බලා වන්දනා කරන්න නැත්නම් හරි ආශ්චර්යයි. ඒ වෙලාවේ අර ඒ දරසෑයේ දර දෙපැත්තට ගිහින් අර රන් දෙන මහා කස්සප මහරහතන් වහන්සේගේ පැත්තට ආවා. අර රන් පියන ඇරුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පේනවා. මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් අල්ලලා වන්දනා කළා. වන්දනා කරපු ගමන් ආය රන්දිනේ වැහුණා. වැහිලා අර සඳුන්දරේ සාය ඇතුළට ගියා. මේ කිසි මිනිසෙක් ඒ දරසෑය ඇවිල්ලුවේ නැහැ. දෙවිවරු ඒ දරසෑය ගිනි තිබ්බේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සඳුන් දරසෑය ගිනි ඇවිල්ලුවේ කවුද? දෙවිවරු. මේ දරසෑය නිවිලා ගියා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ සඳුන් දරසෑයෙන් ඇවිල්ලා ගියපු රන්දින ඇරලා බැලුවා. ද්‍රෝණාටක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. මහා කස්සප මහරහතන් වහන්සේ සංඝයාට ප්‍රකාශ කළා ආයුෂ්මත් මහණෙනි අපි දැන් ඉක්මනින් රජගහ නුවරට වඩිමු. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්න ඕනේ. අධර්මයේ බලවත් වෙන්න කලින් අවිනය බලවත් වෙන්න කලින් ධර්මයේ විනය දුර්වල වෙන්න කලින් මේ ධර්මයේ විනය ඉස්මතු කරන්න ඕනේ. අන්න සසුන් බර. ඒකට තමයි ශාසන භාරධාරී කියන්නේ වෙන දෙයකට නොවේ. එතකොට මේ ශාසන භාරධාරී පරම පූජනීය මහා කස්සප මහරහතන් වහන්සේ රජගහ නුවරට වැඩියා. රජගහ නුවරට ඒ වෙද්දී මේ කාරණේ අහලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවග අහලා අජාසත් රජතුමා 3 වතාවක් සිහි නැතුව වැටුණා. යන්තම් සිහි අරගෙන ඊට පස්සේ මේ මහා කස්සප මහරහතන් වහන්සේ තමයි මේ 13 වහන්සේලා බෙදෙන වෙලාවේ අජාසත් මහරජතුමාට කිව්වේ මහරජතුමනි මේ ද්‍රෝණට 13 වහන්සේලාගෙන් එක ද්‍රෝණයක් වෙන් කරන්න ශ්‍රී ලංකාවට. එක ද්‍රෝණයක් වෙන් කරන්න ශ්‍රී ලංකාවේ තැනෙන ස්වර්ණමාලී මහා සෑය වෙනුවෙන්. පින්වත්නි, ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ජීවත් වෙලා වැඩ සිටිද්දී උන්වහන්සේගේ දතක් වැටුණා.
උන්වහන්සේගේ මේ උල් දතක්, දඩයම් දතක් වැටුණා. සංඝ පිරිස මහා ආදරෙන් ඒ දන්ත ධාතුව ආරක්ෂා කරගත්තා. ඊට පස්සේ මේ දන්ත ධාතුන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ අනුරාධපුරයට ලැබුණා. අනුරාධපුරේ ඒ දන්ත ධාතුන් වහන්සේ තිබිලා මෙහි කරදර වෙද්දී ඒ මණ්ඩපයේ මේ පරාක්‍රම බාහු රජතුමා බෙන්තොට රජමහා විහාරේ මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපේ මහා කස්සප දළදා වහන්සේ තැන්පත් කළා. අවුරුදු පාසා මහා කස්සප දළදා පෙරහර කියලා පූජෝත්සවයක් පැවැත්වුවා. පස්සේ හිතුණා ඒ රජුරවන්ට අනාගතේ පරසතුරු ආක්‍රමණ ආවොත් මේ ධාතුන් වහන්සේට හානි වෙන්න පුළුවන්. කියලා මණ්ඩපයේ තිබෙන භූමියේ පොඩි ස්තූපයක් හදලා ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ තැන්පත් කළා. අදටත් මේ බෙන්තොට රාජමහා විහාරයේ තියෙන්නේ ඒ දළදා වහන්සේ. මම ඊළඟදී ඒ දළදා වහන්සේ වන්දනා කරන්න ගිය වෙලාවේ ඒ නායක හඳුර මට කිව්වා මේ මළුව අබලන් වෙලා. අනේ මේකට කවුරුවත් නැහැ සලකන්න. මේ මළුව මේ ගල් අතුරල සලපතළු මලක් කරනවා නම් කොච්චර හොඳයිද කියලා. මා ඒ බාරගත්තා. සදහවත් මහත්මයෙකුට කිව්වා අනේ පින්වත් මහත්තයා ලুকু පින්කමක් කරන්න තියෙනවා කියලා සතුටින් බාරගත්තා. දැන් වැඩ පටන් අරන්. එතකොට ඒ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ ඉන්න භූමියේ දිවා රාත්‍රී ආලෝකයක් දැල්වෙන්න දැන් 12 මහි පහනක් මා සකස් කළා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනා කරන්න ඕනේ අපි. ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ ආයුෂ කෙමෙන් ගෙවි ගියා. උන්වහන්සේගේ ආයුෂ අවුරුදු 120ක් වුණා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වෙද්දී උන්වහන්සේ අර බුදුරජාණන් වහන්සේ දීපු පාංශකූල සිවුර බුදුරජාණන් වහන්සේ පොරවාගෙන හිටි සිවුර හොඳට නවල පරිස්සම් කරගෙන ඒ සිවුර දෝතට අරගෙන අර කුක්කුට පාද පර්වතී මුදුනට වැඩියා. ඒ පර්වතයේ තියෙන ලොකු කන්දක් තියෙනවා ගල් කුට්ටියක්. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ ගල් කුට්ටිය ළඟට උන්වහන්සේගේ හැරමිටිය තිබ්බා. ගල් කුට්ටිය දිබෑ වුණා. උන්වහන්සේ ඇතුළට වැඩියා. ගල් කුට්ටිය වැහුණා. ඒ මහරහතන් වහන්සේගේ උතුම් පරම පවිත්‍ර වූ ඒ ශ්‍රී දේහය තවමෙහි වැඩ සිටිනවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන කුක්කුට පාද පර්වතයට වඩිනවා. වැඩලා කියනවා පින්වත් මහණෙනි මිනිසුන්ගේ ආයුෂ 120ක් තිබෙද්දී ගෞතම නම් වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තථාගතයන් වහන්සේගේ අනුබුද්ධ වූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේගේ දේහය මේ පර්වතය ඇතුලේ තියෙනවා කියලා ප්‍රකාශ කරනකොට ඒ පර්වතය ඇරෙනවා. අර මහා කස්සප මහරහතන් වහන්සේ දැන් පිරිනුවන් පාලා. නමුත් උන්වහන්සේගේ ශරීරයේ එමම තියෙනවා. ඊරිදි බලෙන් ඒ ශරීරය නැගිටිනවා. අර මහා කස්සප මහරහතන් වහන්සේ අතේ තියෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර වූ පාංශුකුල සිවුර මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරය දෙවි යනවා. එතෙක්ේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ ඒ කුක්කුඩ පාද පර්වතය ඇතුලේ තියෙනවා. දැන් බලන්න සංඝං සරණං ගච්ඡාමි කිව්වහම අප කොයිතරම් විශාල අර්ථයක්ද. ඉතින් ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වන්දනා කරමු. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
මහාශ්චර්ය ගුණ ඇති ශ්‍රාවකයන් වහන්සේලා තුරින් මහා කස්සප මහරහතන් වහන්සේ ඒකාන්තයෙන්ම අග්‍ර වූ ගුණ ඇතිසේක මහා කස්සප මහරහතන් වහන්සේ දුතාංගධාරීන් අතුරින් ඒකාන්තයෙන්ම අග්‍රවනසේක මහා කස්සප මහරහතන් වහන්සේ ලද දෙයින් සතුටු වනසේක පහසුවෙන් යැපෙනසේක අවශ්‍යතා ඊතා අල්පයක් ඇතිසේක මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතයෙන් යැපුණුසේක පාංශකූල චීවරයක් පොරවා සිටිසේක තුන් සිවුරෙන් යැපුණුසේක මහා කස්සප මහරහතන් වහන්සේ මහා වනයේ වැඩ සිටිසේක රුක්සෙවණෙහි වැඩ සිටිසේක මහා කස්සප මහරහතන් වහන්සේ හුදෙකලා විවේකයෙහි වැඩ සිටිසේක මහා කස්සප මහරහතන් වහන්සේ ඒකාන්තයෙන්ම සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචි පටිපන්න වනසේක ආහුනේය වනසේක පාහුනේය වනසේක දක්ඛිනේය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්කෙත වනසේක මහා කස්සප මහරහතන් වහන්සේ
සියලු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළසේක විතරාගී වූසේක විත දෝසී වූසේක විත මොහී වූසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයතා වූ උතුම් ගුණ දරන්නා වූ පරම පූජනීය වූ ශාස්ත්‍රුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ ඒ මහා කස්සප මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා ඒ මහා කස්සප මහරහතන් වහන්සේට මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුවී ඇති යම් වරදක් නැත්නම් පරමෝත්තම වූ දෙවියන්ට ප්‍රිය වූ ඒ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් මට සමාව ලැබෙනසේක්වා. සාදු සාදු සාදු